හදවත් රැසක රසවත් පැතුම වටවලතේ විෂන් කෙයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. තිසරි කරන්නේ බොරුවක් ගෑණි මුළු ලෝකෙම අන්දනවා ඔය බඩේ ඉන්නේ මගේ දරුවෙක් නෙවෙයි ඔය බඩේ ඉන්නේ කාගේ තාත්තට බහිරවයක් දනු කොත්තරිනවා නෑ මං තෝ අතරින්නේ නෑ මම මරාගත්තු උඹයි ගෑණි උඹයි වතුර ටිකක් බීලා ඉන්නකෝ. මොකෝ යටුනේ? මට අම්මා ගොඩක් ඔළුව තියාගන්න දෙන්න. මං ලොකු වැරද්දක් කරා කියලා දැනෙනවා අම්මේ. මං දනුකව හීනෙන් දැක්කා. ඔයා ඔය පහුගිය දේවල් ගැන ඕනවට වඩා හිතනවා දුව. ඒකයි ඔය. මම මේ හංගන් ඉන්න දේ මගේ හිතට ගොඩක් වද දෙනවා අම්මේ. උඹ ඔය රහස දනුකට නොකියුවා නම් තමයි වැරදිකාරයෙක් වෙන්නේ. දරුවා එයාගේ නෙවෙයි කියලා දැනත් දනුක ඒ රහස ලෝකෙම හැංගුවානි පුතේ. ඔය කුසේ ඉන්න දරුවගේ තාත්තා දනුක නොවුනත් එයා මරුනේ තාත්තා කෙනෙක් විදියට. ඔව්. ඒ තමයි දනුකගේ අන්තිම කැමැත්ත. දැන් ඉතින් උඹට තියෙන්නේ එයාගේ කැමැත්ත ඉෂ්ට කරන එක. ඒ තමයි කාලයට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන තුවාල සුව කරන්න. උඹ ඕවා ගැන ඕනවට වැඩිය හිතා මිදවන්න යන්න එපා පුතේ. කාලයක් යනකොට ඔයාටම උනත් හිතෙන්න පටන් ගනි ඔය දරුවා දනුකගේ කියලා. හිත හොඳ මිනිස්සු මාමේ මට රුපියල් 500කම ටිප් එකක් දුන්නා. රුපියල් 500 නෙමෙයි ළමයෝ. මේ ජොබ් එක හරියට කරගත්තොත් රුපියල් 5000 ටිප් උනත් කරගෙන්න බැරි නෑ. ඔයාලමට කියන්නේ කාලයක් මගේ යාළුවෙක් වැඩ කරා තරු පහේ හෝටලයක. එකපාර සුද්දෙක් මේ මිනිහට රුපියල් 30000ක ටිප් එකක් දුන්නා. දන්නවද? නෑ. රුපියල් 30000? මේ මාමේ මට සල්ලි කිව්වනේ මතක් වුණේ. අපේ මල්ලිතා නාට්‍යයක් පුරුදු වෙනවා. ඕක ඉතින් අමුතු ආරංචියක්. අපේ ලොකු පුතා දන්න කාලේ ඉඳලා කරේ නාට්‍ය පුරුදු වෙන එකනේ. ඒ ඉතින් අනුන්ගේ නාට්‍යනේ නැන්දේ. මේ පාර කොල්ල හදන්නේ තමන්ගේම නාට්‍යයක් කරලා යූත් ෆෙස්ටිවල් එකට දාන්න. දැන් ওই නාට්‍යයයි සල්ලි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? මේකයි නැන්දේ. නාට්‍ය කරන්න කොල්ල අතේ සල්ලි නැහැ. ඒ නිසා මලිත් පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ.
දැන් ඒ පාර ඔය ළමයා කුලප්පු කරලා උත අපෙන් සල්ලි ඉල්ලන්න ඈ නෑ අනේ නෑ මාමේ. මට නම් මලිත් කිසි දෙයක් කිව්වේ නෑ. මං ඇත්තටම මෙහෙම කිව්වේ මලිත් මාර ගේමක් දෙනවා මේ නාට්‍ය ගොඩ ගන්න. මේ මං ඉතින් ඒක දැකලා මේ කිව්වේ. දැන් ඔය දෙපයින් හිට ගන්නවා කියලානේ ගෙදරින් ගියේ. එහෙමනම් ඉතින් ඔය නාට්‍යයට ඕන කරන සල්ලිත් එයාටම හොයාගන්න කියන්න. නැද්ද ජය? දැන් ඔය නාට්‍ය කරන්න මේ කීයක් විතර යනවද? රුපියල් 4000ක් 5000ක් පිස්සුද මාමේ? රුපියල් 5000කින් පුළුවන් ද නාට්‍ය කරන්න? අඩුම ගානේ රුපියල් 50000ක්වත් යනවා. මගේ සන්තෝ 50000ක් මේක නැන්දේ මලිත් ඉතින් වැඩක් කරොත් ඒ වැඩේ තිතරම කරන්න එපා. එහෙමද? හැබැයි අපිට මිනිහා ගෙදර ඉන්නකොට නම් එහෙම වගක් පෙවුන්නේ නැහැ. මේ මිනිහට කියනවා අපිට සල්ලි දෙන්න බෑ කියලා ඔය වැඩවලට ඈ. දැන් අර විනීත කිව්වා වගේ දෙපයින් හිට ගන්නනේ ගියේ. දෙපයින් හිටගෙන ඒ වැඩේට යාටම සල්ලි හොයාගන්න කියනවා. සර් වැඩේ අවුල් නේද? අපි ඔක ආපහු ලියන්න ගයි නේද? අයියමන කියන්නේ ඉතින් රයිටින් ඉස් රීරයිටින් කියලා. මම ඕගලන්ට හුඟක් නිදහස දුන්නා. මේ ඔෆිස් එකේ බිත්ති හතරෙන් එහාට ගිහිල්ලා හුස්ම ගන්න කිව්වා. ඒ හුස්ම ගන්න ගමන් අලුතෙන් හිතන්න කිව්වා. නේ? මම කිව්වා ඔයගොල්ලෝ ඔෆිස් එන යන වෙලාව ගැන හිතන්නේ නැතුව ජීවිතේ එන්ජොයි කරන්න කියලා. මං ඒ කරපු අය ප්‍රතිඵල දැම්මට පේනවා. ලවන්‍ය සෙනුර very good, it's very good work. ඒක මට තේරෙන්නේ අයියා මේකට කැමතිද? පොඩ්ඩක්වත් නැහැ. මට ඕනනම් පැයක් අරගෙන මේ ස්ක්‍රිප්ට් එකේ අඩුපාඩු ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. එහෙනම් අපි වැඩක් කරද්දි සතුටු කරන්න ඕනේ අපිව නෙවෙයි. අපේ ක්ලයන්ට්ලව. ඇත්ත ක්ලයන්ට්ලා සීනි බනිස් එකක ගාන දීලා අපෙන් බලාපොරොත්තු වෙනවා සබ්මැරින් එකක්. හැබැයි අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ සීනි බනිස් එක සබ්මැරින් එකක් වගේ ක්ලයන්ට් පෙන්වන්න. මේ ස්ක්‍රිප්ට් එකේ ඕගොල්ලෝ එක හරියටම කරලා තියෙනවා. මට හිතා ගන්න බෑ මේකට සතුටු වෙන්න දුක් වෙන්නද කියලා. ඒක තීරණය වෙන්නේ ඇත්තටම ඕගොල්ලන්ට මොකක්ද ඕනේ කියන දේ මත. ඕගොල්ලන්ට ඇත්තටම ඕනේ නිකන් හිතට වදින, හිතට දැනෙන අකරි අවංක වැඩක් කරන්න නම් ඕගොල්ලන්ට තව සෑහෙන කාලයක් ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඕගොල්ලෝ කැමති නම් මේ පාත් එක ඉදිකටම යන්න ඕගොල්ලෝ හරිම ට්‍රැක් එකට දැන් වැටලා තියෙනවා. තාම කන්ෆියුස්. ඒ කන්ෆියුෂන් එක නැති වෙලා යන්නත් එක්ක අපි මේක සමරමු. ඔයා නිෂීට කියන්නකෝ පීසා ගේන්න කියලා. මං ගානේ. මේ මට හිතෙනවා ඔබලා දෙන්න නිතර මෙහෙම එළියට ගියොතින් අපිට ක්ලයන්ට් ලොක් පිච් කරගන්න වෙලාව ඉතුරු කරගන්න පුළුවන් කියලා. අයියේ මම කොපිරයිටර් කෙනෙක්වත් ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්වත් නෙමෙයි. මම ඇවිල්ලා ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර් කෙනෙක්. ඒ වුණාට ඉතින් මේ ක්‍රියේටිව් වැඩක් කරලා තියෙන්නේ. ස්කින් එක ප්‍රොටෙක්ට් කරන නරිෂ්ට් බේස් එකක්, පන්ස් ලයිට් මොයිස්චරයිසර් එක ෆ්‍රෙෂ් ග්ලෝ එකක්.
ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගි මල්ලි සහෝදර සහෝදරයනි අපි මේ වෙලාවේ මෙතෙන් ආවේ ඕගොල්ලන්ගේ අතේ තියෙන තුට්ටුවට තට්ටු කරලා අපේ බඩගෝස්තරේ රැක ගන්න නම් නෙමෙයි. අපි කලාකාරයෝ. කොටින්ම කියනවා නම් නාට්‍යකාරයෝ. අපි මේ වෙද්දි නාට්‍ය කරලා තියෙනවා. රිහර්සල් රූම් එකේම නාට්‍ය පටන් අරගෙන රිහර්සල් රූම් එකේම නාට්‍ය මියදිලා යනවා. දිය වෙනවා. ඇයි අද වගේ කාලෙක අපි වගේ තරුණ නාට්‍යකරුවන් අර්ථපතියෙක් හොයාගන්නවා කියන්නේ හරියට කලුනික හොයාගන්නවා වගේ වැඩක්. ඉතින් ඒ හින්දාම තමයි අපි තීරණය කළේ පාරක් ගානේ ඇවිදලා අපි ඕගොල්ලෝ හොයාගෙන එනවා කියලා. අපේ අරමුණ වෙන්නේ අපි නාට්‍යයක් කරන්න සල්ලි ටිකක් හොයාගන්නවා. අපි දැන් පුංචි ඉදිරිපත් කිරීමක් කරන්න යන්නේ. ඒ ඉදිරිපත් කිරීම බලලා ඕගොල්ලෝ සතුටක් වින්දනයක් ලබලා අපිට පුංචි අනුග්‍රහයක් ලබා දෙන්න. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඒ අනුග්‍රහය ලබා දෙන්නේ අපිට විතරක් නන් නෙමෙයි. මේ රටේ අනාගතයට සංස්කෘතියට අපේ කලාවට. එහෙනම් අපි නාට්‍ය පටන් ගමු. ඔන්න එකමත් එක රටක හිටියා ලොකු චූටි දිකටු පැංචෙක්. ටොයින් 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 ටොයින්. වැරදුනාද මන් දන්නේ. ඔවුනේ ඉදිකටු පැංචෙන් නෙමෙයිනේ. ඉදිකටු පැංචියක්. දෙන්නත් එක්ක ගමනක් යනවා. නන්නානේ 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 අම්මෝ බඩගිනි බඩගිනි මටත් ඉතින් දැන් බඩගිනි තමයි. අරේ මහදෙන මුත්තා බඩ පැලෙන්න කනවා. අපි මේ හිඟා කනවා. අයියෝ මලිත් අපේ මේ ඔෆිස් එකේ මීට කලින් මේ වගේ පිටපත් ඕන තරම් ලියලා තියෙනවා. නමුත් අපි ඒවා සමරන්න ගියේ නැහැ. ඔයගොල්ලෝ හිතන ඇති ඇයි මේ පිටපත ලිව්වෙන් පස්සේ අපි සමරන්නේ කියලානේ. ඇත්තටම මේ සමරන්නේ මගේ සහෝදරයා. මගේ එකුසේ නූපන් සහෝදරයා සෙනුර අධිකාරි නැවත යථා තත්ත්වයට පත්වීමේ සතුට. ඔයගොල්ලෝ මතක ඇති මීට අවුරුද්දකට විතර කලින් සෙනුර ටිකක් ලොකු ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා. ඒ ඇක්සිඩන්ට් එකට කලින් සෙනුර හරිම සුහදශීලී තරුණෙක්. හැබැයි ඉතින් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ යා ගොඩක් වෙනස් වුණා. යා බොහොම නපුරු අකාරුණික කෙනෙක් වුණාද කියන එක අපි හැමෝටම වඩා දන්නේ ලවන්‍ය. අය දැන් මේ ටින්නේ ගත්තේ සමරන්න නැත්තම් මට ගහන්න. සර් අපි අහලා තියෙනවා ඉස්සර මිස්ටර් සෙනුර ලස්සනට සිං කරනවා කියලා. ඔව්. මෙයා මේ හොඳ ගායකයෙක් මෙහෙම හිටියට. මමත් අහලා තියෙනවා සෙන්රු සිං කරනවා. ඇත්තටම හරිම ලස්සනයි. නේ? අපි අද සින්දක් කියමු. නිෂි ඉල්ල මේ ගිටාර් එක අරන් එන්නකෝ. ඕකේ සර්. දෙන්නත් එක ප්ලෑන් කරලා ලස්සනට අමාරු දෙම්මනේ. වා වැටලා හිටපු අමාරුකම් එක්ක බලද්දි මේක බොහොම සුන්දර අමාරුකමක් නේ. රුවැති මලක් මද සුළගේ සැලෙන හැටි සිතා බඹර තුඩක් මල්ගොමු මත ලියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා මා සිත යුරු කල්පනා රසපද වැලක පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නම් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නම් අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න නව සෙන්සිටිව් එක්ස්පර්ට් බයිට් සිග්නල් කන්න. ඔහොම නොකා ඉන්න හොඳ නෑ දරුවෝ. හරිනම් දැන් ඔයා දෙන්නෙකුටත් එක කන්න ඕනේ. ඔයාගේ තාත්තා ඔයාව හම්බෙන්න ඉන්න කාලේ මට කැව්වේ බලෙන්. මට කන්න බෑ අම්මේ. අප්පිරියයි. ඒ වුණාට පුතේ බර අඩු වුණොත් එහෙම ඒක කුසේ ඉන්න දරුවට නරක විදිහට බලපානවා. එයා මේක සෙල්ලමක් කියලා හිතන්න එපා. මොකද මේ කෑම එක එහෙමමයි. කන්නේ නැද්ද? කෑම කට හරිය තියන්නේ. කන්න ගන්න කොටත් ඔක්කාරයට එනවලු. ඔය කාලේට ඔහොම තමයි. මට වඩා හොඳට ඉතින් ලලිතක්ක දන්නවනේ. හැබැයි ඉතින් මේ කාමරය ඇතුළටලා තප්පදూరు වගේ හිටියම කොහොමත් ඔක්කාර ගතිය වැඩි වෙනවා. නරකද නංගි පොඩ්ඩක් එළියට ගිහලා ඇවිදලා කරලා આવුත් එහෙම. පස්සේ යන් ආයේ. වැඩ පස්සට කල් දාන එක නම් එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. අනික ඔයා දැන් ඉන්න ඔය තත්ත්වය අනුව වැඩ පස්සට කල් දාලත් බෑ. නංගි මේ ගත කරන මාස 10 අනුව තමයි දරුවගේ කැටයම තීරණය කරන්නේ. නේද ලලිතක්කේ? සීනා කියන කතාවත් ඇත්ත දුව. අපි එළියට ගිහිල්ලා රවුමක් ඇවිදලා ආවොත් ඔයාගේ ඔය අප්පිරිය ගතිය උනත් නැති වෙයි. ඔව් යන්න. පොඩ්ඩක් එළියට ගිහලා ඇවිදලා කරලා එන්න. යන්න. හිතනවද? හැබැයි ඔයාට නම් ඒ වගේ දේවල් කරන්න බෑ. ඔයාගේ හිතේ තියෙන හැමදේම ඔයාගේ මොන දිහා බැලුවම පේනවා. ආකන්නයි රෙද්දාස්සේ දාගන්න තෝවා යනවා මාත්තු යන්න. අද නම් මට මාර සතුටුයි අම්මේ. අපේ අලුත් ප්‍රොජෙක්ට් එකේ අපි ලියපු ස්ක්‍රිප්ට් එකට මාදවස හොඳයි කිව්වා. එතකොට තිසරේට මොකද උනේ? සීනා කෙලින්ම තිසරිව හංගන් ඉන්න අවුරුද්දක් විතර. අනේ මේ මගේ මැරිච්ච රත්නසිරි පල්ලා.
මම මේ ගැන නම් හාංක විසියක් දන්නේ